समन्ता चक्रवालेषु अत्रागच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स साधु साधु ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද සෙනසුරාදා සිත්නේ තසපුවට පින්බර දායකත්වයෙන් එකතු වෙනවා කාංචනා ගමගේ පින්වත් මහත්මිය ඇතුළු පවුලේ පින්තුන් විසින් පුත්තලම වනාත විල්ලුව රුහුණු ස්ටෝස් ස්ථානයේ පදිංචි ඒ පින්තුන් තාම සදහැසිතින් දායකත්වයෙන් අද දවසේ මේ උතුම් අනුශාසනයට එකතු වෙනවා. ඉතින් මේ සියලුම සත් ප්‍රාර්ථනාත් සඵල වෙන්නට කියලා අපි මෙත් සිතින් ආශිර්වාද කරනවා. පින්වත්නි, සෙනසුරාදා සිත්නේ තසපුවේ ඔබට තමන්ගේ හිත දියුණුව පිණිස උපකාරී කරන විවිධ අනුශාසනා අපි කියා දෙනවා සිත් net අසපුව. ඇත්තටම පින්වත්නි, ඔබේ සිතට උපදිනකොට යම් ආකාරයකද මේ සසර පුරාම පැවතිච්ච ස්වභාවය, මේ හිත වඩපු විදිය, මේ හිතේ කෙලෙස් පුරුදු පුහුණු කරපු විදිය, මේ සසර පුරා ඔබ එක එක්කෙනා එක එක මට්ටමින්, සමහර අය පින්වත්නි කෙලෙස් වැඩි, සමහරු කෙලෙස් අඩුයි. නෙළුම් විලක් වගේ බුදුරජාණන් වහන්සේ දැක්කේ හරියට නෙළුම් විලක හොද්දට පිපිච්ච මල් වගේ. සමහරු මේ සිත වඩන්න පුළුවන් ප්‍රබෝධමත් සිත් ඇතුව කෙලෙස් අඩු පිරිසක් විදිහට උපදිනවා. තව සමහරු ඉන්නවා තාම පිපෙන්න සූදානමක් නැති පොහොට්ටු වගේ. ඒ වගේ ඉන්නවා කෙලෙස් වැඩි අය. හිත වැඩෙන්න අවශ්‍ය ධර්මයක් ඇහුණත් එහෙම හිත වැඩෙන්න ඒ අයගේ හිත සූදානම් නැහැ. කිසිම සූදානමක් නැහැ කොච්චර ඇහුණත්. දැන් ඔබ දකින්න ඇති සමාජයේ සමහරු ධර්මයේ විහිළුවට ගන්නවා. සමහරු ඉන්නවා බුදුරජාණන් වහන්සේ ගැන පවා ගෞරවයක් නැහැ. එතකොට අපිට හිතෙනවා මේ මිනිසයා ඇයි මෙහෙම? මෙයාව අපිට අවබෝධයකට ගන්න බැරිද? සමහර වෙලාවට ඇතැම් අයට ඒ වගේ අය කියන තරහ ඇති වෙනවා. මහ පෞකාරයෙක්. ඒ වගේ ගැටෙනවා. ඔබ තේරුම් ගන්න එක දෙයක් පින්වත්නි, නෙළුම් විලක් වගේ මේ සමාජයේ එක gedara ඉන්නවා, එක වගේ නෑ. එක එක්කෙනා එක එක වගේ. එතකොට අපි සමහර වෙලාවට ඇතැම් පිරිස ඇසුරු කරනකොට දකිනවා එක පවුලේ සියලු දෙනා තුළ එක මතයක් තියෙනවා. ඒ අය හරි පින්වන්තයි. සසරේ එකට ආපු චරිත වෙන්න පුළුවන්, ධර්මයේ තුළ හැසිරිච්ච චරිත. කලාතුරකින් එහෙම පවුල් තියෙනවා. දැන් මේ අද දායකත්වයේ ගන්න පින්නතුන් උනත් අපි පෙර මම දැන් මෙතන දේශනෙට වාඩි වුණාට පස්සේ දන්නේ. නමුත් අපි දන්න පවුලක්. මට මේ ඇත්තෝ එක අවස්ථාවක මම සාකච්ඡා කරනකොට ඇහුවා භාවනා කරන්න ගෙදර පිරිසට විවේකයක් ගන්න කාලයක් තියනවාද කියලා අහනකොට ඒ අය ගෙදර කවුරුවත් භාවනාවට බාධා කරන්න කෙනෙක් නෑ නේද කියලා. මොකද මම දන්නවා මේ ගෙදර ඉන්න සියලු දෙනා ගත්තට පස්සේ හැමෝම එක මතයක ඉන්නවා. පුංචි ළමයි පවා ඔක්කොම ධර්මයේ තුල එක සිතක ඉන්නවා. ඉතින් භාවනාවට බාධා කරන කවුරුත් නෑ නේද එක පවුලේ සියලු දෙනා. ඉතින් ඔයගොල්ලෝ වේලාවක් වෙන් කර ගන්නවද? හිත පුහුණු කරන්න විශේෂයෙන් පරයන්කට වෙලාවක් වෙන් කර ගන්නවද කියලා මම අහනකොට මට කිව්වා සාමණේරහංශ
අපේ මේ පොඩි ළමයි දෙන්න වුණත් එක සමහරලට අම්මලට මතක් කරනවලු දැන් පිරිත් සජ්ජායනය කරන්න ඒගොල්ලෝ වෙලාවක් වෙන් කර ගන්නවා දවසේ ඒ වෙලාව බලාගෙන ඉඳලා පහු වෙනවා කියලා අම්මලට අමතක වෙනවා කියලා දැක්කොත් එහෙම මේ පොඩි අය ඇවිල්ලා එන්න දැන් අපේ මේ සජ්ජායනයේට වෙලාව කියලා අම්මලාව එක්කගෙන එනවලු. ගෙදර අය වැඩිහිටියන්. ඒ වගේ පවුලේ පුංචි දරුවෝ පවා සමහරලාවට අම්මලටත් මතක් කරන තැනට එක මතයක ඒකට කියන දිට්ටි සාමාන්‍යගතයි. ඒ කියන්නේ දෘෂ්ටි වශයෙන් එක දෘෂ්ටියකට එකතු වෙනවා. හැබැයි පින්වත්නි ඒක හැමතැනම අපිට බලාපොරොත්තු වෙන්න බෑ. අපි කොහේ හරි පවුලක එහෙම ස්වභාවයක් ඔබට කිව්වොත් ඔබ හිතයි අපේ පවුල එහෙම නෑ අපි හරි පව්කාරයි කියලා. පින්වත්නි එහෙම හිතන්න එපා. ඔබේ පවුලේ සියලු දෙනා ධර්මයේ තුල එක මතයක නැති කියන එක ඒක ඔබේ පව්කාරකමක් නෙමෙයි. ඒක විශේෂයෙන් ඔබ ඔළුවට ගන්න ඕන දෙයක්. මොකද ඔබට එහෙම හිතුනොත් බැරි වෙලා හරි ඔබ හිතන්නේ එහෙනම් යසෝදරා තරම් පව්කාරයෙක් නෑ. ඒ ඉතින් හිතන්නේ යසෝදරාගේ අයියා එක දෘෂ්ටියක, තාත්තා තව දෘෂ්ටියක. නේද? යසෝදරාගේ තාත්තා සම්පූර්ණ බුදුරජාණන් වහන්සේ ගැන වෛරයෙන් හිටියා. එතකොට අයියා දේවදත්ත මහාන වෙනවා. දැන් තාත්තා වගේ නෑ. තාත්තට වඩා ටිකක් ඉස්සරහට එලා මහාන නැහැ. හැබැයි මහාන දැන් ඔබ හිතන්න දේවදත්තගේ ඉදිරි ස්වභාවය මොකක්ද කියලා දන්නේ නැති කෙනෙක් දේවදත්ත ඇවිල්ලා මහාන වෙනකොට සතුටු වෙන්නේ නැතිනේ. ඒ කියන්නේ දේවදත්ත සිද්ධාර්ථයන් එක්ක ගිහි කලත් ගැටුණා කියන එක ඔබ අහලා තියෙනවනේ. කියන්නේ මේ චරිතය සසර පුරාම ආපු හතුරෙක්. ඒ නිසා මේ හතුරුකම මේ පැවිදි භාවයටපත් වෙලා දේවදත්ත හාමුදුරුවෝ වශයෙන් විතරක් නෙමෙයි. දේවදත්ත කියන කුමාරයාත් ගිහි කලදී සිද්ධාර්ථ කුමාරයාත් එක්ක නොඑක් විදිහට ගැටිච්ච අවස්ථා ඔබ බුද්ධ චරිතය තුලම අහලා තියෙනවා. පින්වත්නි එතකොට දැන් අර වගේ ගිහි කාලේ තරහෙන් හිටපු කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ගෝලයක් වෙලා මහාන වෙනවයි කියලා ආරංචි වුණාම ශාක්‍ය වංශිකයන්ට ඒ කෝලිය වංශයේ ඉන්න දැන් අපි මහමායා දේවියගේ වංශයේ වගේ එක වංශ ඔතන ගොඩාක් එකතු වුණානේ ශාක්‍ය වංශයට අමතරව ඔය හැම ඥාති ඔක්කොම පුතුම වෙන්නේ නැති. යසෝදරාගේ අම්මගේ පැත්තෙන් ඒ එක ආරංචි වෙන ඥාති විතරක් නෙමෙයි දැන් මේ රාජකුමාරවරුනේ. එතකොට පින්වත්නි මේ කුමාරවරු ගැන රටේ තවත් විවිධ රජවරු පවා දන්නවා. දේවදත්ත කුමාරයා කිව්වම අසවල් රජුරුවන්ගේ පුතා කියලා දන්නවා. සිද්ධාර්ථ කුමාරයා කිව්වම අසවල් රජුරුවන්ගේ පුතා කියලා කවුරුත් අනිත් රජවරුත් සාමාන්‍යයෙන් දන්නවා. ඒතර දැන් ආරංචි වෙන්න ඇතිනේ අන්න දේවදත්ත කුමාරයා ගිහිල්ලා මේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ ගෝලයක් වුණා කියලා. ඒතර මෙහෙම හතුරුගම් කර කර ගිහි කාලේ වෛරයෙන් හිටපු කෙනා ගිහිල්ලා මහණුණා කියවම සතුටු වෙන්නේ නැති හැමෝම. හැබැයි සතුටු කොච්චර කාලයක්ද තිබ්බේ? පින්වත්නි බැලුවම යසෝදරා නිකන් තනි වෙලා වගේ ඔබට දැනෙන්නේ නැද්ද? මේ පවුල ඇතුලේ එක මතයක නෑ. නිකන් නෙමෙයි බුදුරජාණන්සට වෛර කරනවා. ඉතින් එතකොට ඒකෙන් අපිට කීත හැකිද යසෝදරා මහ පව්කාරයි කියලා. යසෝදරා සසර ගෙනාවු අකුසල කර්මයක් මේ ගෙවනවා කියලා අපිට යසෝදරාව පහත් කරන්න පුළුවන්ද? බෑ පින්වත්නි. ඒ නිසා ඔබ මතක තියාගන්න ඔබට ධර්මයට ලොකු උනන්දුවක් ඇති. සමහරවිට ඔබේ පවුලේ එහෙම කිසිම උනන්දුවක් නැති. ඔබට කිසිම උදව්වක් නැති. ඔබට මේ ධර්මයේ හැසිරෙන එකට හරියට බාධා කරන දරුවෝ ඉන්න පුළුවන්. ඔබට හරියට ප්‍රශ්න ඇති කරන බාධා කරන ස්වාමි පුරුෂයෙක් ඉන්න වෙන්න පුළුවන්. ඔබට හරියට ප්‍රශ්න බාධා ඇති කරන බිරිඳක් ඉන්න වෙන්න පුළුවන්. එක්ක ඔබට නොයෙක් විදිහට කෙනෙහිලිකම් කරන මේ ධර්මයේ හැසිරෙන එකට බාධා කරන අම්මා තාත්තා කියන කවුරු හරි ඉන්න වෙන්න පුළුවන්. එක්ක යාළුවෙක් ඉන්න වෙන්න පුළුවන්. ඔබට එවැනි බාධා කරන පවුලේ කවුරු හරි කෙනෙක් එකට වාසය කරන අය අතර ඉන්න වෙන්න පුළුවන්. සමහර වෙලාවට ලේලි ධර්මයේ හැසිරෙන එක නැන්දම්මට බලාගෙන ඉන්න බැරි අවස්ථා. සමහර වෙලාවට නැන්දම්ම ධර්මයේ හැසිරෙන එකට ලේලිගේ තියෙන විරුද්ධකම්. එහෙම තියෙනවා. සමහර වෙලාවට ලේලි වෙන ආගමික කෙනෙක්. නැන්දම්ම මේ භාවනා කරන්න උත්සාහ කරන ධර්මයේ හැසිරෙන්න උත්සාහ කරන එකට ලේලි අකමැති.
විවිධ තේ තියෙනවා. එතකොට තමන් හිතනවා මම මහා පව්කාර ඇති. මේක මගේ අකුසලයක් වෙන්නේ නැති. සමහර විට පින්වත්නි ඔබේ අකුසලයක් වෙන්න පුළුවන්. සමහර විට ඔබ එවැනි කෙනෙකුට අතීතයේ කරපු බාධා බලපෑම අද ඔබටම කැරකිලා ඇවිල්ලා තියෙනවා වෙන්නත් පුළුවන්. හැබැයි ඒ කොහොම වුණත් පින්වත්නි ඒකෙන් ඔබ සැලෙන්න එපා. ඒකෙන් ඔබ පව්කාරයි කියලා කියන්නේ. ඒ වෙලාවට ඔබ සිහියට ගන්න යසෝදරාව. ඒ වගේ තව අපි දන්න දැන් ඔබ හිතන්න අනාථපිණ්ඩික සිටුතුමාගේ පවුලේ ගත්තොත් එහෙම ඔබට මතක ඇති චූල සුභද්‍රා වගේ අය සමහරලට තාත්තටත් වඩා ඉස්සරහට ධර්ම මාර්ගයේ ගිහිල්ලා. හැබැයි අර එක මල්ලි කෙනෙක් හිටියා කිසිම විදිහකින් ධර්මයට නැඹුරුවක් තිබිච්ච නැති. උපක්‍රමශීලීව පස්සේ ගත්තා. හැබැයි දැන් අර පවුලේ හැමෝම ධර්මයට යොමු වෙලා ඉඳි එහෙම නැති අයත් හිටියානේ ඒ පවුල් වලත්. පසු කාලේන වෙන්න හරි යම් කාලයක් ධර්මයෙන් ඈත් ධර්මයට වෛර කරමින් වගේ හිටියා. ඉතින් එතකොට ඔබට හිතන්න බෑ පින්වත්නි මගේ පවුලේ හැමෝම එක මතයක නැහැ. හැමෝම එක විදිහට ධර්මයේ තුල නැහැ. ඒ නිසා මං හරි පව්කාරයි කියලා හිතන්න එපා. අපි මේ සමාජය නෙළුම් බිලක් වගේ විවිධයි කියන එක ගැන ටිකක් සාකච්ඡා කරන්නේ මේ විවිධ අය අපිත් එක්ක කතා කරන කරුණු කාරණාත් එක්ක පින්වත්නි සමාජයේ තේරුම් අරගෙන නැතිකමක් තියෙනවා එකිනෙකාගේ ස්වභාවය දැකලා ඒ ස්වභාවයේ කෙරෙහි අපිට අපේ හිත ගැටෙන්නේ නැතුව කොහොමද ඒ අය දිහා බලන්න ඕනේ කියන එක වෙනම හිතන්න ඕන පැත්තක් කියන එක මම කල්පනා කරා. දැන් ඔබ දන්නවා සමහරු ඉන්නවා එකට ඉන්න යාළුවෝ හරි පෞකාර විදිහට සමහරලාට ධර්මයට අපහාස කරනවා. මේ එකට රැකියාව කරන එක රැකියා ස්ථානේ. ඒතර ඒ වගේ කෙනෙක් එහෙම අපහාස කරනකොට සමහරලාට Tamanට හිතෙනවා මෙයා මගේ හොඳම යාළුවා ඒ වුණාට මෙයා මේ වගේ බුදුහාඳුරන්ට අපහාස කරනවා ධර්මයට අපහාස කරනවා. මහා පෞකාරයෙක් ඒ වගේ පෞකාරයෙක්ින්ද මේ මටත් එක්ක මේක බලපානවා මාත් ඒ පව් වලට කර ගහනවත් දන්නේ නැහැ මෙයත් එක්ක යාළුකම තියන් ඉඳලා සමහරවිට එහෙම සමාජයේ විවිධ අයගේ ඇසුර පීඩනයක් වෙනවා. පින්වත්නි ඔබ හිතන්න සමහර විට නිකමට මේක හිතන්න. ඔබත් එක්ක ඔය බුදුහාමුදුරුවන්ට ගරහා කරමින් සංඝයාට සමහරලාට දොස් විවේචන කරමින් මහා කිසිම ශ්‍රද්ධාවක් ගෞරවයක් නැති කිසිම විදියකින් පුණ්‍යවන්තයි කියලා කියන්න බැරුව ඔබට පීඩාවක් ඇති වෙන විදියට හැසිරෙන යාළුවා. ඒ ඔබේ වැඩපොලේ හෝ ඔබ ඇසුරු කරන යාළුවා. අපි දන්නේ නැහැ සමහරට ඊළඟට බුදු වෙන්න ඉන්න කෙනාද කියලා. එහෙම වෙන්න පුළුවන් පින්වත්නි. ඒක ඔබ හිතන්න එදා ජෝතිපාල ගටිකාර කියන චරිත දෙක දිහා බැලුවට පස්සේ අපිට පේනවා ජෝතිපාල හොඳට ධර්මයේ තුල හිත පුරුදු කරන්න කියලා කිසිම ඕනකමක් බුදුහාමුදුරුවෝ ගැන ගෞරවයක් ධර්මයේ තේරුම් ගැනීමක් සංඝ රත්නය කෙරෙහි පැහැදීමක් මේ ලෝකේ දෙයක් නැහැ. කාලකන්ණි කියලා බැන හිටිය හාමුදුරුවරුන්ට. එතකොට දැන් එහෙම හිටපු ජෝතිපාල ඒ විදියට බුදුහාමුදුරුවන්ට කාලකන්ණිය කියලා බනිද්දී එදා ඔබ දන්නවා ගටිකාර හොඳට ධර්මයේ තුල හැසිරිච්ච චරිතයක්. එතකොට ගටිකාරට ඒ වෙලාවේ අනාගතයේ දකින්න ඥානයක් තිබුණේ නැහැ. ගටිකාර හීනෙන්වත් හිතුවේ නැහැ මේ බුදුහාඳුරන්ට කාලකන්ණිය කියලා බයින මේ මගේ යාළුවා ඊළඟට බුදු වෙන කෙනා කියලා. නිකන්වත් හිතුවේ නැහැ. නමුත් ගටිකාරත් අර යාළුකම තුල මෙයාව කොහොම හරි ධර්මයට ගන්න ඕනේ කියන ඕනකම අතහැරියෙත් නැහැ. ඒ නිසාම බල කර බුදුරජාණන් වහන්සේට මුණ ගැසන්න උත්සාහ කරා. අන්තිමට කොහොමින් හරි ගටිකාර ජයගත්තා. ජෝතිපාල මහණ වුණා. පැහැදිලා. හැබැයි ඒ පැහැදිලා මහණ වෙන්න පෙර බැන හිටියනේ පින්වත්නි. දැන් මට මතකයි අපේ දන්න එක්තරා මේ ධර්මදේශකයන් වහන්සේ නමක් අපි ගරු කරන වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ විශාල සංඝ පිරිසකගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ නමක් සංඝ පීතෘවරයෙක්. ධර්මදේශකයන් වහන්සේ නමක්. වර්තමානයේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ නමක්. මේ ස්වාමීන් වහන්සේ වඩින වාහනේ දැකලා ඒකට
අවුරුදු කීපයක් තිස්සේ බැන හිටපු කෙනෙක්. හරිද? ඒ කියන්නේ දවසක් තමන්ගේම ගමේ පන්සලට ධර්මදේශනයකට අර ස්වාමීන් වහන්සේ වැඩලා හරි සීලවන්ත සන්නාසනම මේ ස්වාමීන් වහන්සේ වැඩි වාහනේ දැකලා ජිප් එකක් දැකලා ඒක ගැන එදා ඉඳලා අර මිනිස්සයා පැහැදීමක් නැතුව බැන ඉඳලා තියෙන්නේ අපිට බණ කිව්වට මෙහෙමයි කියලා. එතකොට පස්සේ කාලෙක ඉගෙන යා මේ බස් එකක් අයිති මිනිස්සේ එයාට එයාගේ හොඳම යාළුවත් එක්ක දෙන්නත් එක්ක බස් එක ගෙනිච්චේ. මෙයා බස් එකේ ඩ්‍රයිවර්, යාළුවා බස් එකේ කොන්දස්තර. දෙන්නත් එක්ක බස් එක මේ එක කියන්නේ දකුණු පළාතේ මේ කෙනෙක් මේගොල්ලෝ මේ බස් එකේ ආදායමක් හොයාගත්තේ. එතකොට අර කොන්දස්තර විදියට හිටපු යාළුවා අර ස්වාමීන් වහන්සේ ගැන පැහැදීම තිබ්බා. මේ ඩ්‍රයිවර් විදියට හිටියේ බස් එකේ අයිතිකාරයා. එයා තමයි අර බැන ඉන්නේ වාහනයක් දැකලා අර ස්වාමීන් වහන්සේගේ. පස්සේ කොහොම හරි කොන්දස්තර විදියට අර ස්වාමීන් වහන්සේ ගැන පැහැදීමෙන් හිටපු යාළුවා දිගටම අතෑරියේ නෑ. මේ බැන ඉන්න යාළුවට පුළුවන් තරම් ධර්මයම කියලා දුන්නා. පැහැදීම ඇති කෙරෙව්වා. අවසානයේ ස්වාමීන් වහන්සේගේ දේශනා ගැන කොච්චර පැහැදුනාද කියනවනම් මේ බස් එක අයිති බැන හිටපු කෙනාම දවසක් තීරණය කරනවා අපි මහාන වෙමුද. පස්සේ යාම කියනවා මේ බස් එකත් අපි විකුණලා දාලා අපි මහාන වෙමු. අන්තිමට යාළුවත් එක්ක මහාන වෙනවා. මේ ධර්මයට පැහැදිලා හිටපු කෙනාටත් මහාන වෙමු කියලා යෝජනා කරනවා අනිත් එක්කෙනාම. දෙන්නම මහාන වෙනවා. මම දන්න විදිහට අර බස් එක විකුණලා ගොඩාක් දහම් පොත් පවා බෙදා හැරියා ඒ පළාතේ ගොඩාක් දෙනාට ඒ ස්වාමීන් වහන්සේගේම දහම් පොත් පූජා කරලා දෙන්නත් එක්ක මහාන වුණා. මට මතකයි මේ මහාන වෙච්ච අවස්ථාවේ ගිහිල්ලා අර වැඩිහිටිය අපි කියපු ස්වාමීන් වහන්සේගෙන් මේ නායක සන්නාසගෙන් සමාව ගන්නවා ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේට කාලයක් බැන ගියා ගමේ හැමතැනම එක එක්කෙනා එක කතා කරෙමු ඔබ වහන්සේ ගැන දොස් කියමයි ඔබ වහන්සේ පාවිච්චි කරපු වාහනය ගැන මම බැන හිටියේ ඒ කාලේ ඉඳලා අද මම ඔබ වහන්සේගේ මෙහෙම ශිෂ්‍ය භික්ෂුවක් වෙයි කියලා මං හීනෙන්වත් හිතුවේ නැහැ. ඒ කාලේ මං කරපු වැරද්ද මට තේරෙනවා මම කියලා සමාව ගත්තා. ඉතින් මේ සිද්ධිය වගේ සිදුවීම් බොහෝ අපි දකින්න. ඒ කියන්නේ සමහරවිට බැන ඉන්න යාළුවා සංඝයාට බයිනවා, ධර්මයට බයිනවා. අපි දන්නේ පස්සේ මෙන්න මහාන වෙනවා. එතකොට දැන් ජෝතිපාලටත් උනේ ඒකයි. එයත් බුදුහාමුදුරන්ට බැන ඉඳලා අන්තිමට බුදුරජාණන් වහන්සේ ගැන ළඟම මහාන වුණා. දැන් නිකන් කෙනෙක් නෙමෙයි මේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ. පෙර බුද්ධ ශාසනයේදී එහෙම බැන හිටියා. ඔබ හිතන්න පින්වත්නි ඔබේ කාර්යාලයේ ඔබත් එක්ක මේ ධර්මයට වාද කර සමහරවිට බුදුහාමුදුරන්ට බැන ඉන්න කෙනා ඊළඟට බුදු වෙන කෙනාද කියලා කවුද දන්නේ? ඔබේ ගෙදර ඔබත් එක්ක දැන් අපි හිතාගෙන ඉන්නේ බෝධිසත්වවරු කිව්ව ගමන් සුදු අඳින, සිල් රකින්න, බණ අහන, එහෙම අය මේ අනුන්ට උදව් කරන අපේ ඔළුවේ තියෙන බෝධිසත්වවරු කියලා එහෙම අය. ඒ වගේ චරිතයක් දිහා අපි බලගෙන අම්බෝයානම් බෝධිසත්වෙයි. සමහර බෝධිසත්වයන්ගේ චරිත මම මේ ඔබට බෝධිසත්වයන් ගැන අපහදින්න නෙමෙයි කියන්නේ. ඔබ බෝධිසත්ව කියලා හොයන චරිතේ සමහරලාට ඔබට මග ඇරෙනවා ඇතැම් විට ඇත්ත බෝධිසත්වවරු. බෝධිසත්ව චරිත අපිට හොයන්න බෑ එහෙම පින්වත්නි. මෙන්න මෙයා බෝධිසත්වයි කියලා. සමහරලාවට අපි මෙහෙමත් කියනවානේ. පිටින් නම් නිකන් බෝධිසත්වයා කියන්නේ අම්මෝ දන් බලන් ගියහම මිනිහා කරලා තියෙන දේ කියලා කියනනේ. බලන් කියන්නේ බැලුමත් නිකන් මිනිහා ඉන්නේ බෝධිසත්වයා වගේ කියනවා. ඒ කියන්නේ ඔබ බෝධිසත්වයා කියලා මයින විදිහක් තියෙනවා. ඒ අය හරි සාන්ත දාන්ත වෙන්න ඕනේ. හරි සිල්වත් වෙන්න ඕනේ. හරි කාරුණික වෙන්න ඕනේ. ඉතින් පින්වත්නි බුදුහාමුදුරන්ට මුඩු ශ්‍රමණය කාලකන්ණිය කියලා බැන හිටියක් ගොම ඊළඟට බුදු වෙන බෝධිසත්වයෝ පෙර බුද්ධ ශාසනය කියන්නේ ගෞතම බුදුහාමුදුරෝ එදා මීට පෙර බුද්ධ ශාසනයේදී එහෙම බැන හිටියක් ගොම දැන් ඔබ දන්නවද අපේ බෝධිසත්වයන් වහන්සේ එක ජීවිතයකදී තාපසෙක් වෙලා හිටියා. තාපසාත්මය. එදා ඒ තාපසාත්මෙදී ලුණු ඇඹුල් හොයාගන්න කියලා නගරයට ආපු වෙලාවේ රජ්ජුරුවන්ට මුණ ගැහෙනවා. රජ්ජුරුව පැහැදුනා. මේ බෝධිසත්වය තමයි දැන් තාපසය. තාපසයන් වහන්සේට රජ්ජුරුව පැහැදිලා කියනවා තාපසයන් වහන්සේ ඔබ වහන්සේ
මගේ උද්‍යානයේ මම කුටියක් පිළියෙල කරන්නම්. දිගටම ඔබ වහන්සේ මගේ උද්‍යානයේ වැඩ ඉන්න මං උපස්ථාන කරන්නම් කිව්වා. එතකොට රජ්ජුරුවන්ට එහෙම උපස්ථාන කරලා ඒකෙන් යහපතක් සැලසෙනවනි කියලා මේ තාපසයන් වහන්සේ රජ්ජුරුවන් කැමැත්තට එකඟ වුණා. ඉතින් උද්‍යානයේ හොත කුටියකුත් ලෑස්ති කරලා හරීම සැප පහසුවට තාපසයන් වහන්සේට ඔක්කොම මේ උපස්ථාන කටයුතු සත්කාර සියල්ල දැන් රජ්ජුරුව කරනවා. රජ්ජුරුව හැමදාම උදේට දවල්ට මේ දානි ටික අරගෙන එන හැම වෙලාවෙම රජ්ජුරුවම එන්නේ. රජ්ජුරුවන්ගේ අතින්මයි දානි ටික ඔක්කොම බෙදන්නේ තාපසයන් වහන්සේට. හැම උපස්ථාන කටයුත්තම රජ්ජුරුවම කරනවා. එච්චර පැහැදීමක්. දැන් ඔබ හිතන්න රටේ නායකයා වර්තමානයේ කවුරු හරි සන්නාංශ නමකට පැහැදිලා දානෙ ටික උදේටත් ගෙනියනවා. අපි රටේ නායකයා කියන්නේ ඉතින් රජ්ජුරුව හැටියට ගන්න රටේ ජනාධිපතිනේ. දැන් ඔබ හිතන්නේ ජනාධිපති හාමුදුරු කෙනෙකුට උදේටත් දානෙ ටික ගෙනියනවා. දවල්ටත් දානෙ ටික ගෙනියනවා. හවස ගිලම්පසත් ගෙනියනවා. ජනාධිපතිතුමා මොන වැඩේ තිබ්බත් ඒක කරනවා කියමුක අකුරට. ඔබ හිතන්නේ ජනාධිපතිතුමා හැමදාම මේ ස්වාමීන් වහන්සේට ඒ විදිහට සලකනවා නම් ඔබ හිතන්න කොච්චර පැහැදීමක් තියෙනවද කියලා නිකන්. රටේ රජ්ජුරුව එහෙම තාපසයෙකුට ඒ විදිහට ගරු කරනවා කියන්නේ ඒ තාපසයව රටම ප්‍රසිද්ධත් වෙනවා. රටේම අය දැනගන්නවා මේ ලේසි පහසු තාපසෙන්නේ රජ්ජුරුව මෙහෙම උපස්ථාන කරනවා කියලා. එතකොට පින්වත්නි ඉච්ඡර පැහැදීමක් තිබ්බ රජ්ජුරුව මේ තාපසයන් වහන්සේ දාලා මේ හදිස්සියේ දුර පළාතකට යන්න ඕන නම් රජ්ජුරුවන්ට අර සේවකයෙක්ට පත් කරලා යන්න තරම්වත් හිතට සතුටක් නැහැ. යුද්ධයකට දවස් ගානකට දුර පළාතකට යන්න සිද්ධ වුණා. දැන් මේක යා යුතුමයි. රජ්ජුරුව දැන් කල්පනා කරනවා මේ යුද්ධෙට ගිහිල්ලා එතන වැඩ ටික සැලසුම් කරන හැටි හිතන එක පැත්තක තියලා රජ්ජුරුව කල්පනා කරනවා මම අර ගිය දවස් ටිකට තාපසයන් වහන්සේට කවුද උපස්ථාන කරන්නේ? සේවකයෙක් දාන්න එකට හිත දෙන්නේ. ඊට පස්සේ රජ්ජුරුව තමන්ගේ අග මෙහෙසිය තමයි තමන්ට විශ්වාසවන්තම කෙනා මෙතන ඉන්නේ. පුරෝහිත කෙනෙක්වත් ඇමතියෙක්වත් කාවත් විශ්වාස නැහැ එච්චර. තමන්ගේ අග මෙහෙසියකින් ඇහුවා මට විශ්වාසවන්ත මේ වැඩේ කරන්න මං වගේම ආදරෙන් ඒ සෙනෙහසින් ඒ ටික කරයි කියලා ඔයා විතරයි වාට පුළුවන් ද මේක කරන්න කියලා ඇහුවා. හා කිව්වා බාරගත්තා. දැන් අග මෙහෙසි යනවා තමන්ගේ අනිත් ඒ සේවිකාවොත් එක්ක ගිහිල්ලා දැන් දානේ ටික පිළිගන්නවා ගිලම්පස පිළිගන්නවා. පින්වත්නි ඇත්තටම අගමහිසියව හරියට දැක්කේ එදයි. තාපසයා අගමහිසිය දැක්කට පස්සේ ඒ දැකපු මාත්‍රයෙන්ම තාපසයන්ගේ හිතේ අගමහිසිය ගැන වැරදි සිතුවිල්ලක් ඇති වුණා. මම එහෙම කියනකොට ඔයගොල්ලෝ තේරුම් ගන්නකො මොකද්ද කියලා. මේ ගුණවන්ත තාපසයා කවුරුවත් නෙමෙයි අපේ බෝසතාණන් වහන්සේ. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මේ පාරමිතා පුරාගෙන යන බෝධිසත්ව කාලයේ එක චරිතයක් පින්වත්නි. මෙච්චර Tamanට උපස්ථාන කරන රජ්ජුරුවන්ගේ අගමහිසිය ගැන වැරදි සිතුවිල්ලක් ඇති වුණා. ඒක තමයි බුද්ධත්වයට පත් වෙන්නට පෙර කෙලෙස් සහිත සිතක් තියෙන්නේ. මේ සසරේ කෙලෙස් සහිත සිතේ රාග සහිත සිතක, ද්වේෂ සහිත සිතක, මෝහ සහිත සිතක තියෙන ස්වභාවය. අනේ අර වැරදි සිතුවිල්ල ඇති වුණා ඒක තේරුම් ගත්තේවත් නැහැ ඒ වෙලාවේ. කොච්චර නීච සිතක්ද කියලා. ඒ සිතුවිල්ලට යට වුණා මේ තාපසයන් වහන්සේ. අපේ බෝසතාණන් වහන්සේ. මේ සිතුවිල්ල ක්‍රියාත්මක කරගන්නමයි දැන් සැලසුම බෝසතාණන් වහන්සේට. තාපසයන් වහන්සේට. ඒ වෙලාවේ හැන්දෑවක දැන් රජ්ජුරුවොත් නැහැනේ. හැන්දෑවක අගමහිසිය යහන් ගබඩාවේ ඉන්න වෙලාව ගැන අදහස් කරලා මේ වෙලාවේ දැන් ඇති කියලා යහන් ගබඩාවට දැන් ඉරිදිත් තියනවා නිකන් නෙමෙයි තාපසය. ඉරිදි බලෙන් යහන් ගබඩාව ළඟ පෙනී ඉන්නවා ජනෙල් කවුළුව ළඟ. ඒ වෙලාවේ ඇය අර යහන් ගබඩාව කියන්නේ නිදන කාමරය හොඳේ. එතකොට ඔය නිදන කාමරේ ඇය හිටියේ බොහොම දුහුල් සලුවක් පොරවගෙන පහසුවට. නමුත් ඒ දුහුල් සලුවත් එක්ක ඇයව නොපෙනෙන බොහෝ ඇයගේ ජීවිතයේ තාපසයන් වහන්සේ එදා දකිනවා මේ යහන් ගබඩාවට පිට ජනේලෙන් පිට ඉඳලම.
ඇතිවෙච්ච රාගසිතෙන්ම සාමාන්‍යයෙන් එහෙම 이르දියෙන් ඉදි රාගසිතක් ඇති වුණා කියලා එකපාරට කඩාගෙන එතනම බිමට වැටෙන්නේ නැහැ පිටුමත්නි. අර අපි කියන්නේ දැන් ෆ්ලයිට් එකක් ටේක් ඔෆ් කරන්නේ ලෑන්ඩ් කරන්නේ නේද? ෆ්ලයිට් එකක් ලෑන්ඩ් කරනවා වගේ එහෙම 이르දිමත් කෙනෙක් රාගසිත ඇති වුණත් ඒ තමන්ට ගොඩ බහින්නේ කොතනද බිමට ඒ එන තැනට එන්න පුළුවන්. නමුත් අර මේ ඒ සිතත් එක්ක නැවත ඒ ඇතිවෙච්ච විශේෂ හැකියාව ආයෙ උපද්ද ගන්න බැරි වෙනවා. ඒ නිසා යහන් ගබඩාවට 이르දියෙන් ආවා. තමන්ගේ හිතේ තියෙන අතෘප්තිමත් සිත තෘප්තිමත් කරගන්න අවශ්‍ය සියලු උත්සාහයන් ගත්තා. හැබැයි ආයෙ 이르දියෙන් යන්න බැරි වුණා. දැන් මොකද උනේ? සාමාන්‍ය පාරෙන්ම ගියා තාපසයා. අගමෙහෙසියනේ. දැන් අගමෙහෙසියේ ඉන්නේ වෙනමම මාලිගාවක. ඒ මාලිගාවෙ ඉන්නේ ඔක්කොම අගමෙහෙසියගේ ගෝලබාලයෝ. අගමෙහෙසියගේ සේවක සේවිකාව. දැන් ඒගොල්ලෝ ඔක්කොම අගමෙහෙසියගේ වචනෙට යට. දැන් ඒගොල්ලන්ට එක පැත්තකින් බයයි රජ්ජුරුව මොකක් කරයිද කියලා. හැබැයි මේ පැත්තෙන් දන්නවා රජ්ජුරුවන්ගේ ඉතින් හොඳම යාළුවනේ මේ කියලා හිතුවා. අගමෙහෙසියගේ වචනේ උනේ මේ ගැන රජ්ජුරුවන්ට දැනගන්න තියන්න එපා කියලා. ඒ විදිහටම සේවක සේවිකාවෝ නිහඬව හිටියා. සුපුරුදු විදිහට රජතුමා එනකම්ම මේ තාපසයා උදේ හවස යන්නේනවා අගමෙහෙසියගේ මාලිගාවට. පින්වත්නි, රජ්ජුරුවෝ ආපහු පෙරලා රාජධානියට ආවට පස්සේ එතුමාට ආරංචි වුණා. එතුමාගේ විශ්වාසවන්තම ඇමතිවරු පුරෝහිත විවිධ අය හරහා මේ සිදුවීම ආරංචි වුණා. පිළිගත්තේ නැහැ. රජ්ජුරුවන්ට එච්චරට විශ්වාසයි. ගොඩාක් අය හිතුවේ තාපසයන් වහන්සේ ගැන තියෙන ඊර්ෂියාවට මෙහෙම කරනවායි කියලා රජ්ජුරුවෝ හිතුවා. මේ ගොඩක් අයගේ තියෙන ඊර්ෂියාව කියලා. පිළිගත්තේ නැහැ. කවුරුත් කියන එක පිළිගන්නේ නැති තැන තමන්ගේ අන්තපුරයකින් අහලවලෝ ඒත් කතාව ඇත්ත කියලා දැනගත්ත ඒත් පිළිගත්තේ නැහැ. සමහරට අගමෙහිසියත් එක්ක තියෙන ඊර්ෂියාවට කියලා හිතුවා. අන්තිමට අගමෙහිසියගෙන් අහනවා. අගමෙහිසියත් නිහඬව ඉඳලා ඇත්ත කිව්වානේ ස්වාමීනි, එහෙම දෙයක් වුණා කියලා අගමෙහිසිය ඇත්ත කිව්වා. ඇත්ත කියනකොට ඒත් හිතුවා මේක කුමන්ත්‍රණයක් වෙන්නේ නැති අගමෙහිසියයි ඔක්කොම එකතු වෙලා මගේ ආර්යයන් වහන්සේ එහෙම හිතන්නේ මගේ තාපසයන් වහන්සේව පන්න ගන්න මේ අගමෙහිසියගෙත් සැලැස්මක් වෙන්න පුළුවන්. ඒත් විශ්වාස කරේ නැහැ. බලන්න පින්වත්නි, ඉච්චරට සැක කරපු හැමෝම සැකයි. එකම කෙනයි දැන් විශ්වාසවන්ත රජුරවන්ට තාපසයන් වහන්සේ විතරයි. හැමෝම සැක කළා. ඔබ හිතන්න මුළු රාජධානියේ සියලු දෙනාම සැක කරලා තාපසයන් වහන්සේ විතරක් විශ්වාස කරනවා කියලා කියනකොට එච්චර විශ්වාස කරපු රජුරෝ ඔබට පෙනුණා නම් එදා එහෙනම් ඔබ හිතන්නේ තාපසයන් වහන්සේ නෙමෙයි බෝධිසත්වයෝ. රජුරෝ බෝධිසත්වයෝ කියලා ඔබ හිතනවා. මම මතක හැටියට එදා ඒ රජුරෝ වෙලා හිටියේ එක්ක ආනන්දයන් වහන්සේ එක්ක සාරිපුත්තයන් වහන්සේ මේ දෙනමකින් එක උත්තමයෙක්. මට මතක විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේ. කොහොම හරි පින්වත්නි, රජුරෝ අවසානයේ තීරණය කළා මට මේ කවුරුත් කියන විශ්වාස නැහැ. මම මේ කාරණේ ගැන ඇත්ත නැත්ත අහන්න ඕනේ තාපසුන් වහන්සේගෙන්. ගිහිල්ලා ඇහුවා, ස්වාමීනි මට සමා වෙන්න මෙහෙම කතාවක් කියනවා. ඔබ වහන්සේ සමාව දෙන්න මට මේ වගේ කතාවක් අහන්න උනාට කියලා බැගෑපත් වෙවි ඇහුවේ පින්වත්නි. තාපසයන් වහන්සේ කියන්නේ මං කියන බෝධිසත්වය කියලා. ඔබ අහලා ඇති බෝධිසත්වයෝ අතින් එක වැරද්දක් වෙන්නේ නැහැ සසරේ මොන වැරද්ද වුණත්. ඔය වගේ වැරදි කාම සේවන වුණා. හැබැයි එක වැරද්දක් උනේ නැහැ. මොකද බොරු කියලා නැහැ කවදාවත්. අන්නේ සත්‍යවාදී බව මෙතනදිවත් බෝධිසත්වයන් වහන්සේ අතින් කඩවුන්නේ නැහැ පින්වත්නි. රජුරවන්ට ඇත්තම කිව්වා. රජතුමනි මගේ හිත පෙරළුණා. රාගයට පෙරළුණා. මාව අන්ධ වුණා. රාගයේ විසින් වැහුණා මාව. මට ඇත්ත පේන්නේ නැතුව ගියා. මගේ අතින් ඒ වැරද්ද උනායි කියලා රජුරුවන් ළඟ පිළිගත්තා තාපසයන් වහන්සේ. මේ අපේ බෝසතාණන් වහන්සේ. පින්වත්නි, රජුරු ඒ වෙලාවේ බොහොම වේදනාකාරීව අහනවා මෙච්චර මං විශ්වාස කරපු වහන්සේ ඇයි මෙහෙම කරේ කියලා. කොහොමින් හරි පින්වත්නි, රජ්ජුරුව තවත් කොච්චර මානුෂියද කියනවා නම් එච්චර දෙයක් කළවත්
දැන් ඔබ හිතන්නේ එහෙම තමන් විශ්වාස කරපුම කෙනා ඒ වගේ දෙයක් කරාම ඔබට එන වේදනාව සාමාන්‍ය කෙනෙක් කරාටත් වඩා වැඩිනේ. හරිනම් එහෙම දෙයක් වුණාම හිස ගසා දාන්න ඕනේ කොහොමද? රජ්ජුරුවෝ ඒත් හිස ගසා දාන්න තරම්වත් දඬුවමක් දෙන්න තරම්වත් හිතුවේ නැහැ පින්වත්නි. සමහරලාට ওই සිද්ධිය දැන් රටවැසියන්ට ආරංචි වෙනවා. කිසිම දඬුවමක් දුන්නේ නැහැ කියලා දැනගත්තොත් එහෙම රජ්ජුරුවෝ ගැන පහත් විදියට හිතනවා. රටේ රටවැසියෝ රාජධානියේ තමන්ගේ යටත්ව ඉන්න සේවකයෝ සියලු දෙනා රජ්ජුරුවෝ ගැන පහත් විදියට හිතනවා. දඬුවමක්වත් දුන්නේ නැහැ, මහ කොන්දක් නැති රජෙක් කියලා හිතනවා. ඒ වුණාට රජ්ජුරුවෝ කිසි දෙයක් ඇකුවේ නැහැ. රජ්ජුරුවෝ කිසිම දඬුවමක් දුන්නේ නැහැ. තාපසයා ඒ මොහොතේම රජ්ජුරුවන්ගෙන් සමාව අරගෙන ආපසු හිමාල වනයේටම යනවා. මම මේ ජනයා ළඟ ඉඳලා මාව පිරිහුණා, මගේ හිත වැටුණා, මගේ සුදුසු ප්‍රදේශයට මම ආපහු යනවා කියලා ගියා. පින්වත්නි, මේ සිද්ධිය කවුරුත් ගොතපු කතාවක් නෙමෙයි. ඒක බුදුමොවින්ම බෝසතාණන් වහන්සේ තමන් වහන්සේගේ චරිත කතා අතර කියනකොට භාග්‍යතුන් වහන්සේම ඒ බෝසත් චරිතවල උන්වහන්සේ පෙර ජීවිතයක සත්‍ය වශයෙන් සිද්ධ වෙච්ච සිදුවීමක් විදිහට පෙන්වා දුන්නු තැනක්. ඔබ හිතන්න, අපිට ඔය සිදුවීම අද දැක්කා නම් අපි කවදාකවත් හිතන්නේ මේ තාපසයා බෝධිසත්වයෝ කියලා. අපි හිතන්නේ එහෙනම් අනිවාර්යෙන් රජ්ජුරුව බෝධිසත්වයෙක්. පුදුම ඉවසීමක් කියලා අපි හිතනවා. පින්වත්නි, බලන්න හිතලා වර්තමානයේ අපිට ඔහොම වැඩිකාම සේවන පිළිබඳ බොහෝ සිද්ධ මේ දවස්වලත් මේ මොකද මේ බෑග් එකක කපලා දාපු සිද්ධියක්නේ කතා කරන්නේ හැමතැනම මේ වැඩිකාම සේවනයක් ගැන. එතකොට මේ අනියම් මේ ගැටලු ගැන බොහොම සාකච්ඡාවට භාජනය වෙච්ච කාලයක්. හැබැයි අපි දන්නේ යම් මතු බුදු වෙන අය අතරත් එහෙම දේවල් බෝධිසත්වයන් වහන්සේලා විදිහට තපස් ජීවිත ගෙවන බ්‍රහ්මචාරී ජීවිත ගෙවන්න බැඳිච්ච චරිතයක් අතරෙත් එහෙම වරදක් සිදු වෙලා පසු ආත්මිකයේ උත්තමයා සම්බුද්ධත්වයට පත් වුණා නම් ඒ කෙලෙස් සහිත මෙහෙමයි මතක තියාගන්න. ඔබ අහලා තියෙනවා බෝධිසත්වයෝ විවිධ ත්‍රිසංගත ආත්මවල ඉපදුනා කියලා. ඇත්තු වෙලා ඉපදුනා, වඳුරෝ වෙලා ඉපදුනා. අහලා තියෙනවනේ ඔබ එහෙම. එතකොට දැන් කෙනෙකුට ප්‍රශ්නයක් එයි, දේවදත්ත සමහරලාවට වැද්දෙක් වෙලා උපදිනවා මේ මනුස්ස ලෝකේ, බෝධිසත්වයෝ ඇතෙක් වෙලා ඉපදිලා තිරිසන් ලෝකේ. සමහරලාට වඳුරු ආත්මික බෝධිසත්වයෝ ඉපදිලා දේවදත්ත මිනිසාත්මික ඉපදිලා. එහෙම සිද්ධිය ඔබට මතක ඇති. ඒතර දැන් තිරිසන් ආත්මික කියන අපායක්. ඒක සතර අපායට අයිති. බෝධිසත්වයන් වහන්සේ ඒ වගේ ආත්මික උපදිනවා නම් ඒකට හේතුව තේරුම් ගන්න මේ කෙලෙස් සහිත සිත නිසා යම් යම් අඩුපාඩු අබල දුබලකම් සිදු වෙනකොට ඒ වගේ ආත්මවලටත් තියෙනවා. මොකද මේක දැන් කෙනෙක් මේකෙදි තමන්ගේ වරද සාධාරණීකරණය කරගන්න පුළුවන් මේක ඇහෙනකොට බෝධිසත්වය අතින් එහෙම වුණා නම් ඉතින් අපිට කිසි කතාවක් නැහැ. අපි අතින් මොන වුණත් මොකෝ කියලා හිතන්න පුළුවන්. ඔබ මතක තියාගන්න, කවුරු අතින් වුණත් තිරිසංගත ආත්මවල ඉපදෙලා හෝ නිරේ පෙරේත ලෝකෙක ඉපදෙලා හෝ ඒවැ දඬුවම විඳින එක විඳිනවා. ඒක ඔබ කවුරු කොහොම හිටියත් ඒකේ විපාකෙ විඳිනවා. ඒකනේ දැන් ඔබ හිතන්න මුගලන් මහරහතන් වහන්සේ අග්‍ර මේ අගසව් උත්තමයෝ අතරේ මේ සංඝයාගේ අග්‍රම තැනට එන්න තරම් පාරමිතා ශක්තිය පුරාගෙන එද්දී උන්වහන්සේ අතින් වෙච්ච ඒ කෙලෙස් වල අබල දුබලකම් එක අම්මලා තාත්තලා ඝාතනය කරමින් ඒ වගේ දේවල් වල විපාක ගෙව්වේ නැද්ද? මොන අග්‍ර උනත් මොන විදිහක 이르දි ලැබුවත් මොනවා ලැබුවත් ආයේ විපාක විඳිනවා. ඒකින්ද කවදාකවත් තමන්ව සාධාරණීකරණය කරගන්න එපා. තමන්ටම තමයි ඒක පෙරලයි දුක විඳින්න වෙන්නේ. මම අපිට මේ කියන්නේ පින්වත්නි, සමාජය තුළ දකින විවිධ චරිත ඔබතරම් පුණ්‍යවන්ත නැති වුණත් ඔබ වුන් දිහා බලන්න අපි නොහිතුවට කවදා හරි දවසක බෝධිසත්වය වෙන්න පුළුවන්. මේ කවදා හරි දවසක රහත් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. අපි හිතන්නේ නැහැ. සාක් ගැටෙනවා අපි. මහ පව්කාරේ කොහෙද යන කියලා අපි ගැටෙනවා. සමහරවිට ගැටෙන චරිතය අපිට කලින් පින්වත්නි ධර්ම අවබෝධය කරන කෙනෙක් වෙන්න පුළුවන්. අපි හිතුවේවත් නැතුව. දැන්
ඔබ කාශ්‍යප බුද්ධ ශාසනයේ සමහර ලාවට ඉපදිලා හිටිය වෙන්න පුළුවන්. කාශ්‍යප බුද්ධ ශාසනයේ තියෙන කාලේ ඔබ බුදුහාමුදුරන්ට උපස්ථාන කරලා ඇති. සමහර ලාවට ඔබ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවයෙන් පැහැදීමෙන් හිටිය කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ ඉදා පැහැදීමෙන් ඉඳලා අදටත් ඔබ තාමත් සංසාරේ යනවා. එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේට මුඩු ශ්‍රමණයා කාලකන්ණියා කියලා බැනපු කෙනා අද බුදු වෙලා තවත් බොහෝ දෙනාව ධර්මාවබෝධයටත් අරගෙන පිරිනිවන් පාලත් ඉවරයි. ඒතර ඔබ හිතන්න අද මේ ධර්මෙත් එක්ක තර්ක කරන පෞකාරයෝ වුණත් පින්වත්නි අපි මහලොකුවට අපි උඩින් තියාගෙන මාන්නෙන් හිතුවට අපි මේ හරි ලොක්කෝ මේ වෙන්න මේ වගේ පෞකාරයොත් එක්ක අපිට ජීවත් වෙන්න වෙලා තියෙන කියලා ඇඟිල්ල දික් කරාට සමහර විට ඔබට වඩා ඉදිරි පිම්මක් කවදා හරි මේ ශාසනය තුල හෝ ඉදිරි ශාසනයක හෝ ඔය අද පෞකාරය කියන කෙනා යන්න පුළුවන්. මෙන්න මේ දෘෂ්ටිය අපි සමාජයේ කෙරෙහි ඇති කරගත්තොත් පින්වත්නි අපිට පොඩි chance එකක් එනවා මොන පැත්තෙන්ද දන්නවද? ඔබට හොඳ කෙනෙක් දැක්කම තරහ යන්නේ ඔබට පින්වන්ත කෙනෙක් දැක්කම හිත උණු වෙනවා. හිත නිවෙනවා. දැන් අපි හිතමු කවුරු හරි දුප්පත් කෙනෙකුට කවුරු හරි කෙනෙක් උදව් කරනවා දකිනවා. පාරේ ඉන්න සතෙකුට කවුරු හරි කෙනෙක් සලකනවා දකිනවා. ඔබට එයා දකිද්දී හිත උණු වෙනවා. ඔබේ හිත නිවෙනවා. කරුණාවක් නිකම්ම හිතේ ඇති වෙනවා. ඔබේ හිතේ වැඩිපුරම තරහ ඇවිස්සෙන්නේ මේ පෞකාරයි කියන අය දකිනකොට. අන්නේ අය දිහා මම මේ කියන මෘදු මැද සිතින් ඔබ බලන්න හිත පුරුදු කරගන්න පින්වත්නි. ඔබ බලන්න අතීතයේ චරිත අතරේ මේ වගේ විවිධ ආත්මවල මේ මහා උත්තම චරිත යම් යම් විදිහට ගැටලුකාරී වෙන තැන් මේ සසරේ මූණ දුන්නා නම් අදත් අපි අතරේ ඉන්න පෞකාරයෝ අතරෙත් අපි දන්නේ නැති උනාට කවදා හරි අපිව සසරින් එතර කරන බෝධිසත්වයා මේ අතරේ ඉන්න පුළුවන්. සමහර විට ඔබ දකින්න ඔය මහා පෞකාරයා යම් දවසක බුදු වෙන දාක ඔබ පිරිනිවන් පාන්නේ ඒ බුදු වෙන උත්තමයාගේ ශ්‍රාවකෙක් වෙලා වෙන්න බැරි නෑ. මේ සසර හරි පුදුමයි. දැන් ඔබ හිතන්නකෝ අර තාපසයන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ විදියට අද සම්බුද්ධත්වයට පත් වෙනවා නේ. එතකොට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ළඟ මාර්ගඵල අවබෝධයට පත් වෙච්ච ඇතම් ශ්‍රාවකයෝ අපි හිතමුකෝ එදා ඒ තාපසයන් වහන්සේ හිටපු කාලේ ඉපදිලා හිටියා කියලා ওই රාජධානියේම ඔය සිද්ධි ආරංචි වුණාම කොහොම බයින්නේ නැද්ද? රජ්ජුරුවන්ගෙම කකා රජ්ජුරුවන්ගෙම තැන ඉඳලා කොහොමද රජ්ජුරුවන්ටම කරපු දේ කියලා බනින්න ඇති. හැබැයි ඒ තාපසයන් වහන්සේට එදා ඒ බැන්න කෙනා දන්නේ නැහැ පසු කාලීනව එයාම ශ්‍රාවකයෙක් වෙනවා. අර තාපසයන් වහන්සේම සම්බුද්ධත්වයට පත් වෙන ආත්මෙදී. පින්වත්නි මේ සමාජය දිහා ඔබ හොඳට තේරුම් ගන්න මේක නෙළුම් විලක් වගේ. එහෙනම් මේ නෙළුම් විලේ නොපිපිච්ච මල්, පිපෙන්න කිසිම සූදානමක් නැති මල්, කෙලෙස් බහුල චරිත ඉන්නවා. ඒක අමතක කරන්න එපා. බුදුරජාණන් වහන්සේමයි බුදු නැතින් දැක්කේ. ඒ පිපින්න සූදානමක් නැති මල් බලෙන් පුප්පවන්න බෑ පින්වත්නි. ඔබ හිතන්න ඔබට හොඳට සුප්‍රසිද්ධම සමීප මලක්නේ වතුසුද්ධ මල. වතුසුද්ධ මලක් අරගෙන පිපෙන්න කිසිම සූදානමක් නැති පොහොට්ටුවක් ගැන හිතන්න. කිසිම සූදානමක් නැති පොහොට්ටුවක් ගත්තොත් වතුසුද්ධ පොහොට්ටුවක් ඕක ඔබ බලෙන් පෙති දිගාරින්න හදනවා. පෙති කැඩෙනවා. ඒ වගේ කෙලෙස් බහුල මේ ධර්මයට යොමු වෙන්න කිසිම ඕනකමක් නැති ධර්මයට අපහාස කරන කෙනාව ඔබ ධර්මයට ගන්න කියලා හිතාගෙන අන්තිමට තවත් විහිළුවකට ලක් කරන ඔබ ධර්මය. එහෙම සමහර වෙන සමාජේ ඔබ බලන මේ පෞකාරයව මොනවා කරලවත් හදන්න බෑ කියනවා. ඒක තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ එහෙනම් නෙළුම් විලක් වගේ කියන්නේ නැහනේ. කෙලෙස් වැඩි අය ඉන්නවා මේ ධර්මය ඇහුණාට කිසිම ඕනකමක් නැති අය ඉන්නවා කියලා කියන්නේ නැහැ නේ. එහෙනම් උන්වහන්සේ එහෙම කියන්නේ පින්වත්නි එහෙමයි ඉන්න නිසා. එතකොට ඔබ තේරුම් ගන්න එක පවුලේ එහෙම හිටියා බුද්ධ කාලෙත්. අනිත් එක බලෙන් මාර්ගඵල වලට දක්වන්න හරියට සමහරුන්ට ලොකු උනන්දුවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේට ওই උනන්දුව තිබ්බනම් අර ළඟම ඇසුරු කරපු කෝසල මල්ලිකාලා කොසල් රජුරුවන් එහෙනම් බලෙන් මාර්ගඵල වලට දක්වන්න තිබ්බා. එහෙම දක්වන්න පුළුවන් මාර්ගඵල ලැබෙන ශාසනයක් නෙමෙයි. එහෙම බෑ. ඒක හිත හරි පුදුම දෙයක්. හිත පදම් වෙලා තියෙන්න ඕනේ පින්වත්නි.
මේ දහම දකින්න සුදුසු මෝරච්ච මනසක් කියන මනසක් ඒ කෙනා තුළ තියෙන්න ඕනේ. නැතුව මේක කරන්න බෑ බලෙන්. කෝසල මල්ලිකා අසද්දෘශ මහා දානි දීලවත් පින්වත්නි අඩුතරමේ සෝවාන් වෙන්න බැරි වුණානේ. ඒතර ඔබ හිතන්න ධර්මයේ හැසිරෙන අය අතරේ වුණත් අපි සමහරලාට කෙනෙක් දැකලා කියනවා දන් දීදී නම් ඉන්න ඕන තරම් කෝ භාවනාවක්වත් කරන්නේ නැහනේ. අපිට මෙතන හරි ප්‍රශ්නයක්. භාවනාවට උනන්දු නැති කෙනාව භාවනාවට උනන්දු කරවන්නත් ඕනේ. අපි ඒකටත් උපදෙස් දෙනවා. ඇයි භාවනා කරමු? සිහිය පුරුදු කරමු, සතිපට්ඨානෙ වඩමු, වීරිය කරමු කියලා අපි උනන්දු කරනවා. හැබැයි අනිත් පැත්තෙන් අපි දන්නේ ඒ කෝසල මල්ලිකා වගේ චරිතද? කොසල් රජු වගේ චරිතද? ඒගොල්ලෝ කොච්චර මේ වෙලාවේ අපි මෙතෙන්දී අනේක්මට සෝවාන් වෙන්නවත් කියලා කලබල කෙරෙව්වත් ඒ තරම් ප්‍රබලව වැඩිච්ච නැති හිතක් තියෙන කෙනෙක් වෙන්නත් පුළුවන් පින්වත්නි. ඒ නිසා ඔබ බාහිර සමාජයෙන් ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න යන්න එපා. ඒ අය එක ගැටෙන්න යන්නත් එපා. ඔබට පුළුවන් උදව්ව කරන්න. ඔබට පුළුවන් නම් ඒ අයට ධර්මයට එන්න හැකි තරම් ඔබේ උත්සාහය අතාරින්න නැතුව හරියට නිකන් අර ගටිකාර ජෝතිපාල ගැන එදා ඇති කරගත් අනුකම්පාව අත් නොහැර දිගටම ඒ උදව්ව කරන්න ගියා වගේ ඔබ උදව් කරන්න. කොච්චර කිව්වත් අහන්නේ නැහැ සමහරට ඒත් ඒ වැරද්ද කරනවා ආයෙත් කියන්න. ඒත් කරනවා ආයෙත් කියන්න. අනුකම්පාව දිගටම තියාගන්න. ඔබ කොතනදී හරි වැඩන්නේ මං අතෑරලා දැම්ම කොච්චර කිව්වත් අහන්නේ කියන තැනට යන්න එපා. ඔබට පුළුවන් හැම වෙලේම ඒ හිතේ තියාගන්න පින්වත්නි. නමුත් ඔබ බලාපොරොත්තු වෙන ප්‍රතිඵලේ ඒ ඔබ උදව් කරන්න හදපු කෙනා තුලින් ඔබට නොලැබුණා කියලා ඔබ ගැටෙන්න යන්න එපා. ඔබ හිත හදාගන්න සමහර විට කෝසල මල්ලිකාලා වගේ කෙනෙක් වෙන්න පුළුවන්. අද සමහර විට මේ ශාසනය නැතුණත් දැන් ඔබ හිතන්න එකටම ගල් තලාවක් උඩට නැගලා වීරියෙන් භාවනා කරපු චරිත ටිකක් තමයි ඔය බාහ්‍ය දාරුචීරිය ඇතුළු කණ්ඩායම. එතන ඔක්කොම 5 දෙනෙක් හිටියා. ඒ 5 දෙනාම මාර්ගඵල ලැබුණා. හැබැයි තව දෙන්නෙක් හිටියා උතන. ඒ දෙන්නා එක්කෙනෙක් රහත් වෙනවා, එක්කෙනෙක් අනාගාමී වෙනවා. කාශ්‍යප බුද්ධ ශාසනයේදී. එතකොට ඒ දෙන්නයි අර 5 දෙනා ඔක්කොම 7 දෙනාගෙන් එතකොට දෙන්නයි මාර්ගඵල ලැබුවේ කාශ්‍යප බුද්ධ ශාසනයේදී. ඊටු 5 දෙනා කිසිම මාර්ගඵලයක් ලැබුවේ නැහැ. හැබැයි 7 දෙනාම එක විදියට භාවනා කළා. එක විදියට වීරිය කළා. බාහිදාරුචීරිය, කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේ, දබමල්ල පුත්ත මහරහතන් වහන්සේ, පුක්කුසාති ඔයගේ උතන ඉන්නවා ඔක්කොම 5 දෙනෙක්. එය එක එක්කෙනා අතරේ පින්වත්නි මේ ගෞතම බුද්ධ ශාසනය තුළ විශේෂ අග්‍රස්ථාන බලාපොරොත්තු මේ සසරේ හිත පුරුදු කරපු චරිත. ඉතින් එහෙම චරිත කාශ්‍යප බුද්ධ ශාසනය කොච්චර වීරිය කළත් ඒ අයට ධර්ම අවබෝධයක් කරන්න තරම් හිත මෝරලා තිබුණේ. මොකද ඒ අය මේ ගෞතම බුද්ධ ශාසනයේ යම් අග්‍රස්ථාන සහිතව මහරහතන් වහන්සේලා බවට පත් වෙන්න, තවත් දැන් පුක්කුසාති වගේ අනාගාමි වෙනි මාර්ගඵල වලට පත් වෙන්න ඒ පෙරම් පුරාගෙන ආපු චරිත. ඒ චරිත මෝරච්ච තැන පිපෙනවා මිසක් කලින් පුප්පවන්න බෑ එහෙම. ඒක දැන් අපිට වෙලා තියෙන අපි දන්නේ නැහැ. අපි දැන් මේ ජීවිතේම මෝරලා පිපෙන්න සූදානම් අයද කියලා අපි දන්නෙත් නැහැ. අපිව මේ හිත පුරුදු කරලා තියෙන විදිහට තාම පිපෙන්න ඔන්න මෙන්නවත් නැහැ කියලා දන්නෙත් නැහැ. පිපෙන්න ඔන්න මෙන්න නැත්තම් කරන්න ඕනේ ඒ අවශ්‍ය මේරීමට හිත වැඩිවීමට ඕන කරන පුහුණුව ඒත් කරන්න ඕනේ. එතකොට ඒ පුහුණුව කරද්දි පින්වත්නි අපි එක්ක අවබෝධයටපත් වෙයි, නැත්තම් අවබෝධයට සුදුසු විදිහට හිත මෝරයි, දෙකෙන් එකක් වෙයි. ඒක ඔබ තුල කරන්න. හැබැයි ඔබ අනිකා තුලින් බලාපොරොත්තු වෙන්න එපා. අය හැමෝම මේ පුහුණුව අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒගොල්ලෝ මාර්ගඵල ලබන්න ඕනේ. අපි දන්නේ ඒගොල්ලෝ ඒ කරන පාපී දේවල් වලින් අනිවාර්යෙන් මිදිලා කියන ඔබේ යාළුවා වෙන්න පුළුවන්, ඔබේ ඥාතියා වෙන්න පුළුවන්. මෙයා මේකෙන් මිදිලා ඉක්මනට මේකට එන්න ඕනේ කියලා උපාදානයක් කරගෙන හිටියොත් පින්වත්නි උපාදානය කියන්නේ දුකක් නේ.
උපාදානේ දුකක් කියන එක මේ කාමයට හෝ ඒවට විතරක් අදාළ නැහැ. ඔබට ධර්මයේ තුලට කෙනෙක්ව ගන්න ඕනේ කියන උපාදානෙ දුකක් වෙනවා. ඔබ කෙනෙක්ව ගන්න ඕනේ කියලා හිතාගෙන වැඩ කරලා අන්තිමට අර එන්නේ නැහැ. එතනත් ඔබට දුකක්. ඒ නිසා එහෙමවත් උපාදානයක් තියාගන්න එපා. අනිකාට ඔබ උපකාර කරන්න ධර්මයට එන්න උපාදානය ඇති කරගන්න නැතුව. අපි සමහර වෙලාවට අර වාක්‍යයක් අහලා තියෙනවා පරිණත වෙනකොට තේරුම් ගන්නවා කියලා. සමහරවිට පරිණතකම නැතිකම තුල දැන් ධර්මයේ රසය එනකොට ධර්මයේ තුල අවබෝධයක් එනකොට පරිණත නැතිකම තුල ගැටි යනවා. අනිත් සමාජයේ කොහොම හරි මේක හරි ගස්ස ගන්න ඕනේ කියලා හිතනවා. නමුත් පරිණත වෙනකොට යාට තේරුම් යනවා එහෙම සමාජීක පාට වෙනස් කරනවායි කියන එකක් අපි හිතුවට එහෙම කරන්න බෑ. එහෙම කරන්න බෑ. එහෙනම් පින්වත්නි බෝධිසත්වයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා මේ ජීවිතේ අපි දකිනවා දැන් බුදුවරුන්ගේ කාලේ ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේටවත් තමන්ගේ යටතේ මහාන වෙච්ච සියලු චරිත එක තැනකට එක හිතකට ගන්න බෑ පින්වත්නි බුදුවරුන්ටවත්. උන්වහන්සේ ළඟ මහාන වෙලා ඉන්නවා සමහරලාට හිතන්නවත් බැරි මහ නොයේ පිස්සු වැඩ කරපු චරිත හිටියා මහාන වෙලා. දැන් එක හාමුදුරු කෙනෙක් හිටියා. උන්වහන්සේ හරිය ලස්සන පන්සලක් හැදුවා. උන්ගේ නම උදායි. මේ හාමුදුරුවෝ ලස්සන පන්සලක් හදලා ඉතින් මිනිස්සු වෙනවා දැන් ඒක බලන්න. දැන් බලන්න ඇවිල්ලා පන්සලේ විවිධ පින්තූර ඇඳලා ඒව දැන් බල යනවා. මහත්තයා ඉස්සරහින් යනවා, නෝන මැදින් යනවා, හාමුදුරුවෝ පිටිපස්සෙන් යනවා. යන ගමන් හාමුදුරුවෝ දැන් නෝන මේ හාමුදුරන්ට ඉස්සරහින් යන්නේ, මහත්තයා ඊටත් ඉස්සරහින් ඉන්නේ. මහත්තයාට පේන්නේ නැහැ කිසි දෙයක්. මේ හාමුදුරුවෝ අර නෝනගේ අනවශ්‍ය තැන් අතින් ස්පර්ශ කරනවා. මේ යන අතරේ. පස්සේ මේක අර නෝනා අර මහත්තයාට වෙන තැනකදී කියනවා. කිව්වට පස්සේ මහත්තයා එනවා. ඉතින් ප්‍රශ්න කෝටියයි. ඔය වගේ දේවල් බුද්ධ කාලේ වුණා. නොහික් දේවල් වුණා. ඒත් ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේලාටවත් මේ කිසිම ප්‍රශ්න නැති සමාජයක් අඩුතරමේ සංඝ සමාජය තුලවත් හදන්න බැරි වුණා නම් පින්වත්නි බුදුවරුන්ටවත්. ඔබ හිතනවාද ඔබේ ගෙදර පරිසරයේ, කාර්යාලේ පරිසරයේ, යාළුවන්ගේ සමාජයේ ඔබ හිතන විදිහට එහෙම එකපාරට ඔක්කොම වෙනස් කරලා හැමෝම එක මතයකට පිනට අරගෙන ධර්මයට අරගෙන එහෙම යොමු කරන්න එහෙම බෑ පින්වත්නි. අර ඒකයි මම කිව්වේ. දැන් අද මේ දායකත්ව දරන කාංචනා නෝනලගේ පවුලේ හැමෝම එක හිතින් ධර්මයට කැමැත්ත තියෙන පිරිස. හැබැයි එහෙම තිබ්බා කියලා හැමතැනම එහෙම නෑ කියන එකයි මම කිව්වේ. හැම පවුලක්ම එක වගේ නෑ. පිනට එහෙම හැදෙනවා. සසර එකට යන එකට ධර්මයේ හැසිරෙන පිරිස සමහරවිට එකට එකතු වෙනවා. ඒක කලාතුරකින් වෙන පිනක්. දැන් ඔබ එහෙම තැනක නම් ඉන්නේ ඔබ ගොඩක් සතුටු වෙන්න. ඔබ මේ සමාජයේ ඉන්න අය අතරේ හරි වාසනාවන්තයි. සමහරලාට අපි දැකලා තියෙනවා නෝනයි මහත්තයයි දෙන්නම හරි පින්වන්තව එක අදිස්ථානයක එක වීරියක ඉන්න පවුල් තියෙනවා. හැමෝම එහෙම නැහැ. සමහරලාට මට ඇතම් මහත්තුරු කතා කරලා කියනවා සයින්හන්ස මට ධර්මදේශ හිටනෙත් අසපුවත් අහන්න දෙන්නේ නැහැ ගෙදර ඉන්න ගෑණි කියලා බයිනවා. එහෙම ඉන්නවා පින්වත්නි පවුල් විවිධයි. ඒ විවිධත්වයේ දැකලා ඔබ මේ සියලු දෙනා දිහා බලන්න සමහර විට එහෙනම් මේ බෝධිසත්වෙක් විය හැකියි. අපි දන්නේ නැති වුණාට. මටත් කලින් පිරිනිවන් පාන කෙනෙක් වෙන්න පුළුවන් කවදා හරි ආත්මයක. ඒ නිසා සියලු දෙනාම මේ ජීවිතය තුළ අනේ අහිංසක නෙළුම් විලක මල් වගේ කියලා දැකලා පොහොට්ටුවත් පින්වත් හිතන්නක කවදාක හරි පිපෙනවනේ. අන්න ඒක මතකේ තියාගන්නකො. තාම පිපෙන්න කිසිම උත්සාහයක් නැති පොහොට්ටුවන් සමාජයේ ඉන්න විවිධ අබල දුබලතා තියෙන කෙලෙස් බහුල අය දිහා බලන්න කවදා හරි මේ අය පිපෙයි කියන සිතින් අනුකම්පා කරන්න. ඒ අනුකම්පාව හිතේ තියාගෙන ඒ සියලු දෙනා කෙරෙහි මෙත් සිතින් වාසය කරමින් ඔබ ඔබේ සිත රැකගන්න මේ උතුම් මනුශාසනයේ සමාජය දිහා බලන ඔබට සමාජය කෙරෙහි මධ්‍යස්ථ සිත ඇති කරගන්න උපකාරී කරන අනුශාසනයක් බවට පත්වෙත්වා කියලා ආශිර්වාද කරන මේක ඔබේ හිතේ දියුණුව පිණිසයි අපි දේශනාවේ මාතෘකාව මොකද්ද කියලා හොතේම මම උපමා කරගත්ත මේ නිලුම් විලක් වැන් සමාජයක් කියන එක බුදුරජාණන් වහන්සේගේ උපමාව. ඒ උපමාව සමාජයට දාලා බලලා සමාජයේ විවිධත්වය තේරුම් අරගෙන ඒ විවිධත්වය තුළ අපි කටයුතු කරන්න ඕන විදිය ගැන අපි යම් කතිකාවතක් මෙතන ඔබේ මනසට ඇති කරවන්නට උත්සාහ කරේ. සියලු දෙනාට මේ උතුම් අනුශාසනය ඔබේ හිත රැක ගන්න
උපකාර වේවා. අපි දන්නවා සමහරුන්ට පෞල් ප්‍රශ්න සමාජයේ තියෙන විවිධ ප්‍රශ්න වලට මේ වචන ටික මහා සිසිලසක් දැනෙනවා ඇති. මට සමහර ලාවට මේ වගේ අපි කරපු ඇතැම් අනුශාසන අහලා ඇතැම් අය කියනවා සයන්හන්ස මගේ හිතේ මහා පීඩනයක් නැති වුණා මේ දේශනේ ඇහුවට පස්සේ කියලා. ඉතින් මම දන්නවා මේ කරුණු ටිකත් කෙනෙකුගේ හිතට ලොකු සැනසෙල්ලක් වෙන්න පුළුවන්. තමන්ගේ පවුල ඇතුලේ විසඳ ගන්න බැරුව හිටපු ප්‍රශ්නයකට හිතන්න පැත්තක් වෙන්න පුළුවන්. තමන්ගේ කාර්යාලේ එපා වෙලා සමහරු ඉන්න රස්සාව දාලා යනවා. බුදුහාඳුරන්ට බයින් එක හං ඉන්න බැරිකමට රස්සාවෙන් අස් වෙනවා. එහෙම ඉන්නවා. පීඩනයක් ඇති වෙනවා. ඔබ උපාදාන වෙන්න එපා පින්වත්නි. ඒ අය මේ සමාජයේ බුද්ධ කාලෙත් නැත්තම් අද කොහොමද අපි නැති කරන්නේ? බුද්ධ කාලෙත් හිටියනම් ඒ වැනි අය බුද්ධ කාලෙත් හිටියනම් අද අපිට නැති කරන්න බෑ. ඒ නිසා හැම කාලෙම ඉන්නවා. ඒ ඉන්න අය දිහා බලන්න ඕන විදිය අපි හදාගන්නයි අපි ඕනේ. අපිට තියෙන්න ඕනේ. ඒකයි අපි මේ අද කතා කරේ. හොඳයි. හැම දිනාටම අද සිත්නෙත් අසපුව ඔබේ සිත් සංසුන්ව ඔබේ සිත් නිවාගෙන සුවසේ මේ සසරින් ඔබට ඉක්මනින් මෙතර වීමට මේ පාරුව අවුල් කරගන්න. මේ පාරුව මේ සසරින් එතර වෙන පාරුව හිල් හැදෙනවා. අපි ඔයගේ දකින කෝණකින් සමාජය කෙරෙහි නොගැටි අපේ ගමන ගියේ නැත්තම්. ඒ නිසා පින්වත්නි ඔබ සියලු දෙනාටම ආශිර්වාද කරනවා මෙත් සිතින් ඔබේ හිත සංසුන්ව සමාජය දිහා බලන්න වාසනාව ලැබේවා කියලා. සාදු සාදු සාදු. අද ධර්ම දේශනාවට දායකත්වයෙන් ඉතාම මෙත් සිතින් ගෞරවයෙන් එකතු වෙන්නේ පුත්තලම වනාතවිල්ලුවේ රුහුණු ස්ටෝර්ස්හි පින්වත් කාංචනාගමගේ මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත්තුන් විසින්. ඉතින් WJ සිරිඥාන පියාණන්ට කල්යාණ හේරත් මෑණියන්ට විශේෂයෙන්ම ඒ අම්මට තාත්තට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙන පින්වත් කාංචනාගමගේ මහත්මිය. අපි කල්යාණ හේරත් අම්මා වුණත් හරීම පින්වන්ත අම්මා කෙනෙක් විදිහට දැන අඳුනගත්තේ. ඉතින් වෙනුර පුතාට වෙනුරි දියණියටත් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. තාම පින්වන්ත පුංචි දරුවෝ ඒ අය හේරත් ආනන්ද මහින්ද කියන මාමල තුන් දෙනාට පවුල් වල සියලු දෙනාට ආශිර්වාද කරන්න බලාපොරොත්තුෙන් අද මේ දායකත්වයට එකතු වෙන්නේ. මේ සිරිඥාන කියන පින්වත් පියාණන් රෝගාතුරව සිටින්නේ. අපි ඒ තාත්තටත් විශේෂයෙන් නිරෝගී සුවය ආශිර්වාද කරමින් ප්‍රාර්ථනා කරනවා. වෙනුරේ දියණියත් රෝගාතුරව සිටිනවා. ඉතින් ඇයටත් අපි මේ වෙලාවේ නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ පවුලේ සියලු දෙනාගේ මිය ගිය හැමෝටම පරලෝසපතේ සුදු අම්මා අත්තා ඇතුළු සංසාරගත සියලු මේගේ ඥාතින්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අත්ංගෙත් ඔබ හැමදෙනාගේමත් සසරගත සියලුම මේගේ ඥාතියෝ මෙපින් බලෙන් පරලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා අපි ඉතාම ආදරෙන් මෙත් සිතින් ආශිර්වාද කරනවා. ඒ වගේම පින්වත්නි අපිට මතකයි ගම්පහ බවුන් පැලැස්සේ භූමිය අපි බවුන් පැලැස්ස ගොඩනගන්න බලන දවසේමයි මේ ඇත්තොත් බවුන් පැලැස්සට භූමියක් පූජා කරන්න බලාපොරොත්තු වෙමින් පෙන්නවා. නමුත් එදා මට ඒ භූමිය දැක්කට මට හිත ගිය ගම්පහ බවුන් පැලැස්ස භූමියට ඒ වෙලාවේ. නමුත් සමහර විට තමන්ගේ හිත අතහැරලා ඉවරයි අදටත් මේ බවුන් පැලැස්ස වෙනුවෙන් අපේ භූමියක් අක්කර 10ක භූමියක් මේ බුද්ධ ශාසනය වෙනුවෙන් පරිත්‍යාග කරන්න ඇත්තෝ එදා ඉඳලා හිතින් අතහැරලා දාලා තියෙනවා. ඒ පින්සිත හැමදාම ඇති කරගෙන තමන්ගේ භූමියේ ඒ ගොඩනැගිලි ඉදි කරන්න බැරි වුණත් ඔවුන් ගම්පහ හදපු ගම්පහ බවුන් පැලැස්සට බොහෝම උපකාරී කළා ඒ ගොඩනැගිලි ඉදි කිරීම ආදී කටයුතු වලට. ඒ වගේ මෙත්සිතින් පින් කරන පිරිසක් net එක්ක හැමදාම ඉන්න පින් ඇති ඇත්තෝ හැමෝටම අපි ආශිර්වාද කරනවා. net ආයතනය නිසා ඔබ ඔබේ සුගතිය හදාගෙන ඉවරයි පින්වත්නි. දැනටමත් මේ සිත්නෙත් අසපු ආදී දේශනත් නිසා ඔබ නිවනට පියවරෙන් පියවර ලං වෙනවා පින්වත්නි. අපි දන්නවා සමහරුන්ට ඒ අපිත් එක්ක කතා කරද්දී ඇස්වල කඳුළු වුණනෝ. අපි කවදා හරි දවසක දෙවියන් අතරට ගියොත් නිතායතනේ අපිව එදාට එතෙන්ට ගෙනියන්න අපිට උදව් කරපු කල්යාණ මිත්‍රත්වයක් කියලා සිහි කරන ඇත්තෝ අතරේ තවත් පිරිසක් මේ ඇත්තොත්. ඉතින් අපි සිත්නෙත් අසපුවත් එක්ක ඉන්න හැමෝටම එකසේ ආශිර්වාද කරනවා. net එක්ක ධර්මයේ හැසිරෙන ඔබ සියලු දෙනාම මෙලොව යහපත ලබත්වා පරලොව සුගතිය සලසා ගනිත්වා.
නෙතෙෆෙම ආයතනයේ පින්වත් අධිපතිතුමන් අපේ පින්වත් නිහාල් මහත්මයා, ඒ වගේම ප්‍රධාන විධායක නිලධාරීතුමන්, වරුණ මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ පින්වත් හැමදෙනාම සියලුම දෙනා චතුරාර්ය සත්‍ය අවබෝධයත් ඉක්මන් කරගනිත්වා කියලා අපි ආශිර්වාද කරනවා. දෙවියෝද සතුටින් මෙපින් බලෙන් දෙව්ලොව සැනසෙත්වා, සුවපත් වෙත්වා කියලා හැම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරනවා. එකසේ සියලු දෙනාම සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති.